Hari, good morning to everybody. කට්ටිය අඩුයි නේද? හරි. එතකොට මේ මේ සතිය අපි කෙරුවේ මම විනාඩි කිහිපයක් බැලුවේ කට්ටිය තව සම්බන්ධයි කියලා. මේ සතිය අපි 2016 පේපර් එකේ වර්ණ 30ක් කෙරුවා. දැන් ඉතින් අපි තුරු ටික පටන් ගමු කරන්න. එතන අපි කරපු නැති පාඩමකින් කීපයක් වෙනවා ටිකත් පැහැදිලි කරගෙන යන්න. හරි. කට්ටිය බලන්න අපි ඉඳන් 30ට යනකම් කෙරුවා. Right up to 30. Right, from there let's start. මාන 31 32 33 34. මාන උත්තර ගන්න බාන්න හිමීට. මෙත් නෙමෙයි ටික වේගෙන්. Right, this when control plus end key combination is used in spreadsheet, වැඩපතක control සහ end අතර සංයෝජනය කිරීමේ ක්‍රියාත්මක කිරීමෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අහනවා. A1 කෝෂය වෙත ගමන් කිරීම. Moves to the A1 position. දත්ත ඇතුළත් පරාසයේ දකුණුපස පහළ කොටසට ගමන් කිරීමයි. Moves to bottom right cell of the data range. වැඩපතෙහි එක් තීරයක් ඉහළට ගමන් කිරීම. Moves one column at the spreadsheet screen now. සක්‍රිය කෝෂය වෙත ගමන් කිරීම. Moves to the active cell. මොකද්ද මෙතනින් උත්තරේ? අවුරුදු දන්නේ කෙනෙක් උත්තරේ කියන්නේ? Moves the cell to A1 position. Moves the cell to A1 position, number 1. ඒක සිද්ධ වෙන්නේ අපි මේවා එකක් තියෙන මෙතන තියෙනවා කියන්නකෝ. control home ගහපුවම තමයි A1 වලට එන්නේ. control home වලින් තමයි A1 වලට එන්නේ. මෙතන හිතන්නකෝ මෙතන data දාලා තියෙනවා. මෙතන data තියෙනවා. මෙතන data තියෙනවා. මෙතන දත්ත දාලා තියෙනවා. එතකොට කියන්නේ control end අපි වල බලමු control එක end එක. කොතෙන්ද ගියේ? දත්ත දාලා තියෙන පරාසය තුල දකුණු පැත්තේ අවසාන සෙල් එකට තමයි ගමන් කෙරුවේ. දත්ත ඇතුළත් පරාසයේ දකුණුපස පහළ කෝෂය වෙත ගමන් කරයි. දත්ත ඇතුළත් පරාසයේ දකුණු දැන් මේ මෙතන data දැම්ම කියලා හිතන්නකෝ. දැන් බලමු මේ හැරි ඉඳලා අපි control n ගහලා B මේ පේළියේ දාලා තියෙන්නේ. ඒ පේළියේ B මෙතන තමයි එන්නේ. හරි. control n අර දත්ත ඇතුළත් පරාසයේ දකුණුපස පහළ කෙළවරට එන්නේ මෙතෙන්ට එන්නේ. දත්ත ඇතුළත් පරාසයේ මෙතනක් දත්ත තියෙනවා ඒ නිසා ඒ කෙළවර මෙතනක් දත්ත තියෙනවා ඒ කෙළවරේ මේ අවසාන සෙල් එකට එනවා. තීරයක් ඡේදනය වෙන තැන. දත්ත ඇතුළත් පරාසයේ තීරයක් ඡේදනය වෙන තැන කෙළවරට එනවා. හරි. මෙතන දත්ත තිබ්බේ නැත්නම් මේක උඩට එනවා. හරි. control end. නෑ දැන් ඒක මැකුවට වැඩක් නෑ දත්ත ඇතුළත් කෙරුවට පස්සේ මකලා වැඩක් නෑ. එහෙනම් අලුත් ෂීට් එකක් ගන්න ඕනේ. හරි. එහෙනම් මතක තියාගන්න ඒකට උත්තරේ දෙවෙනි එක. හරි. දත්ත ඇතුළත් පරාසයේ දකුණුපස පහළ කෝෂය වෙත ගමන් කරයි. Moves to the bottom right cell of the data range. Right, 32. යෙදුම් මෘදුකාංගවලදී දැකිය හැකි කාර්යයන් කිහිපයක් පහත දක්වා ඇත. Tasks of application software are shown below. Object animation, find and replace, mail merge, slide transition.
What are the specific tasks for electronic presentation among these? වස්තු සජීවීකරණය, සෙවීම හා ප්‍රතිස්ථාපනය, තැපැල් මුසුව, කදා සංක්‍රාන්තිය. ඒ අතරින් ඉලෙක්ට්‍රොනික සමර්පණ මෘදුකාංගයක ඇතුළත් කාර්යයන් දැක්වෙන පිළිතුර වන්නේ. කියන්න බලන්න. මොකක්ද? වස්තු සජීවණය තියෙනවද? ඔබ්ජෙක්ට් ඇනිමේෂන් තියෙනවා. අපිට ඕනෑම ඔබ්ජෙක්ට් එකක් PowerPoint වල ඇනිමේට් කරන්න පුළුවන්. සේවීම හා ප්‍රතිස්ථාපනය find and replace තියෙනවා. ඒවා ගොඩාක් software වල තියෙන දේවල්. ඒ කියන්නේ ටයිප් කරන්න පුළුවන් ඒවා. තැපැල් මුසුව තියෙන්නේ වදන් සැකසුම් වල විතරයි. only in word processing software එකේ විතරයි තියෙන්නේ මේ තැපැල් මුසුව. එහෙනම් ඒක PowerPoint වල නැහැ. කදා සංක්‍රාන්තියක් තියෙනවා. කදා එකකින් කදා එකට මාරු වෙනවා. එහෙනම් උත්තරේ වෙන්නේ ABD. ABD. උත්තරේ දෙවෙනි එක. උත්තරේ දෙවෙනි එක. සමර්පණ කියන්නේ PowerPoint PowerPoint චුට්ටක් කියවන්න ඔයාලා ඒ පාඩමයි අවසාන පාඩමයි කරන්න තියෙන්නේ. නමුත් මේක අපි කරගෙන යමු. ඔයාලට කියවන්න වෙනවා මේ ටික right. සම්පූර්ණ සමර්පණ මෘදුකාංගයක දසුන් තිරය හා සම්බන්ධව දී ඇති පහත වගුවේ A සිට A සිරුව සහ B සිරුව පිළිවෙලින් ගැලපුව යුතු පිළිතුරු වනියි. According to the view screen of presentation software when matching column A with B respectively. හරි. එතකොට අපි මේ සමර්පණයක් ගත්තට පස්සේ උදාහරණයක් විදිහට දැන් මේ මෙතන සමර්පණ මෘදුකාංගය. හරි. මෙතන view ටික තියෙනවා මෙතන. මේ තියෙන normal view එකේ දැන් ඉන්නේ. මේ අපිට තියෙන slides එහෙම කරගන්න ඕන නම් මේ තියෙන්නේ slide සුබෙදුම් එක. දැන් මේ slide එක copy කරලා මෙතන slide කරනවා තිබ්බා කියන්නේ නේද? එහෙම slide ගොඩාක් තියෙනවා ඒ ඔක්කොම එකට පෙන්නනවා. ඒක මේ තියෙන reading එක. ඒ කියන්නේ slide එක තියෙනවා කියවන්න පුළුවන්. දසුනයි. හරි. මේ තියෙන්නේ මුළු ස්ලයිඩ් එකම ඕපන් කරලා අපිට ඒක view කරන්න පුළුවන් එක. හරි. ඒ ටික බලන්න ඔයාලා සමර්පණ එකක් කරලා මේ මෙතන සාමාන්‍ය තියෙන normal view එකේ. සාමාන්‍ය තියෙන normal view එකේ. මෙතනින් තමයි අපි ස්ලයිඩ් හදාගෙන යන්නේ. හරි. normal view එකේ මේ තියෙන්නේ. ඔය තියෙන normal view එකේ. මේ තියෙන slide sort of view සුබෙදුම් එක. reading එක. ඊට පස්සේ තියෙනවා slide show එක full screen එනවා. හරි. right. ඒක ගත්තාම ඒකේ දැන් අහනවා අතුරු මොහොතේ ලැබෙන දසුන් තිරය වනුයි. ඒ කියන්නේ අපි slide එක විවෘත කරපුවාම එන දසුන් තිරය මොකද්ද? සාමාන්‍ය දසුන් තිරය normal view. අපි PowerPoint එක විවෘත කරන් දෙන්නේ normal view එක. එහෙනම් ඒ වලට S එක. ඒ වලට S එකනේ පළවෙනි එකේ තියෙනවා. අනික් වයි නෑ. එහෙනම් පළවෙනි එක උත්තරේ කියන්න පුළුවන්. සමර්පණයේ අඩන්කු සියලුම කදා කුඩාවට පෙන්වන දසුන් තිරය. චූටියට අපිට මාරු කරගන්න පෙන්නනවා. එහෙනම් ඒකට කදා සුබෙදුම් දසුන slide sort of view එක. අර මම දෙවෙනියට පෙන්නපු එක. එහෙනම් B වලට R එක. තෝරාගෙන තිබෙන්නා වූ දසුනක් සම්පූර්ණ තිරයේ දැක්වෙන දසුන වනියා. තෝරාගෙන තියෙන එකක් සම්පූර්ණ තිරය. ඒකට reading view එකට යන්නේ. මේ තියෙන්නේ C එක keyword. D දසුන් තෝරාගෙන තිබෙන කදාවක් සම්පූර්ණ කවුළුව පුරා දැක ගැනීමට භාවිතයි. සම්පූර්ණ කවුළුව පුරා. ඒක slide show view P එක. slide show view P එක. ඒක සමර්පණයක් විවෘත කළා චුට්ටක් ඔයාලා බලන්න. එතකොට ඔයාලට ඒක අවබෝධ කරගන්න පුළුවන්. ඒක අපි ගොඩාක් ඕක කරන්නේ අපු චුට්ටක් පොඩ්ඩක් කරනවා. පහත ප්‍රකාශ සලකන්න. Consider the following statements. ඒක නම් තියෙන්නේ මේ මොකද්ද? එක තියෙන්නේ database වලින්. හරි. 34 35 36 37 අපි database එක මග හරිමු. database එක මම කරලම කරන්නම් ඊළඟ සතිය කරනවා database එක.
දැන් කරමු 39යි 40යි කරලා අපි ඒ ටික මම කරන්න. right. 39 බලන්න. that is උපරීක්ෂණය disk scanner උපයෝගීතා මෘදුකාංගය මගින් සිදුවන මූලික කාර්ය වනුයේ. The main task of disk scanner utility software is මොකද්ද ප්‍රධාන කාර්යය මේකේ? disk scanner disk cleanup disk scanner නේ. අපි ඕනම දෙයක් ස්කෑන් කරන්නේ අපේ ශරීරය වෙනත් ස්කෑන් කරන්නේ මොකද ශරීරයේ මොන හරි මේ වැරදි දේවල් අනවශ්‍ය දේවල් තියෙනවද බලන්න. ඒ වගේම මේ ඩිස්ක් එකක් තැටියක් අපි ස්කෑන් කරන්නේ තැටි වල දෝෂ සහිත ප්‍රදේශ පරීක්ෂා කිරීම වේ. ඒ කියන්නේ තැටියක දෝෂ සහිත ප්‍රදේශ තියෙනවද බලන්න තමයි ස්කෑන් කරන්නේ. හරි ඒක අපි කවුරුත් දන්නවා. රයිට් 40 වෙනි එක. control end වලින් A1 වලට එනවා. අපි බලමු control end වලින් A1 වලට එනවාද කියලා බලමු. එන්නේ යන්නේ control home වලින් A1 වලට එන්නේ. හරි. බලමු ඒක පොඩ්ඩක් බලන්න මම. right. බාණ්ඩ අවසානයේ 40 this program shows the relationship between computer and the user. The correct order of the following parts that named A, B, C, D. බාණ්ඩ A, B, C, D වල නම් ටික එන පිළිවෙල කියන්නේ third answer A human user. හරි. උඩින්ම ඉන්නේ human user. ඔය කෙලවරෙම ඉන්න ඕනේ අනිවාර්යෙන් අපි පරිශීලකයා. B එක application software. හරි. application software එක human ට තමයි සම්බන්ධ වෙන්න ඕනේ. එක පැත්තකින් human ට සම්බන්ධ වෙන්න ඕනේ. C operating system. application software එක operating system එකට සම්බන්ධයි. operating system එක තමයි අවකාශය දෙන්නේ application software දාන්න. ඊට පස්සේ hardware. D කියන්නේ hardware. හරි. එහෙනම් දෘඩාංග අපි කඩෙන් ගේනවා. ඊට පස්සේ ඒකට අපි මෙහෙයුම් පද්ධතිය C දානවා. ඊට පස්සේ ඒකට අපි application software B දානවා. ඊට පස්සේ A කියන්නේ human user live ජීවාංග වැඩ කරන මිනිස්සු. other system software කියන්නේ මෙහෙයුම් පද්ධතියට අමතරව අපි දාන system software මොනවද? උපයෝගිතා මෘදුකාංග, භාෂා පරිවර්තක සහ උපාංග දාවක මෘදුකාංග. ඒවා ටික තමයි other system software කියන්නේ. එතකොට ඒක ගැනත් අවබෝධයක් තියෙන්න ඕන දැන් මේ වැඩ කරගෙන අපි යනකොට. හරි අපි දෙවෙනි එකේ පළවෙනි ප්‍රශ්නයට යනවා. දෙවෙනි එකේ පළවෙනි ප්‍රශ්නය. හරි ඒක හිමීට බලන්න කෙටි සහ නිශ්චිත පිළිතුරු සපයන්න කියලා තියෙනවා පළවෙනි එකේ. ඒකේ බලන්න 8ට යනකම් බලන්න හිමීට කරන්න විනාඩි කිහිපයක් දෙන්න. ඔයාලා ස්ක්‍රීන් එක ඔය පැත්තෙන් ලොකු කරගන්න මම මේ ලොක් කරුවොත් ටිකක් පේනවා මදි වෙනවා. හරි. දැන් 12 ඉන්නේ නේද? අධි කට්ටිය.
හරි කරලා ඉවරද? වත්සර finish. සචිනි හරි තව විනාඩි කිහිපයක් දෙන්න. හරි අපි කරමු නේද වෙලාව යනවා. right පළවෙනි ප්‍රශ්නය කෙටි හා නිශ්චිත පිළිතුරු සපයන්න තොරතුරු ගුණාත්මක බවින් යුක්ත වීම ඉතා වැදගත් කරුණකි. ගුණාත්මක තොරතුරක තිබිය යුතු ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. Information should be of higher quality.
right to characteristics of qualitative information. Right, කියන්න බලන්න characteristics මොනවද? With me? Relevancy, accuracy, Yes, relevancy, accuracy, completeness, timeliness. මේවා තමයි එන්නේ අදාළ බව, නිර්වද්‍යතාවය, සම්පූර්ණ බව, කාලීන බව. මේ ටික තමයි මේ තොරතුරක දෙන මේ ලක්ෂණේව අපි හැමෝම දන්නවා. දෙවෙනි එක තොරතුරු තාක්ෂණයේ යෙදුම් සඳහා උදාහරණ දෙකක් නම් කර ඒ සඳහා උදාහරණ දෙක බැගින් නම් කරන්න. Right to sectors in which information and communication technology is used and write one example for each of them. One example කියලා තියෙන්නේ. Right. එතකොට මෙතන health sector දීලා තියෙනවා for medical diagnosis. Right, කියන්න බාන්න කවුරු හරි මේ එක ශේත්‍රයක් education, education sector එක කියන්න බාන්න මට මේ උදාහරණ education sector එක කොහොමද මේක apply වෙන්නේ කියලා in the classroom. උදාහරණයක් in the classroom. for learning management system, Yes, for learning management, LMS, right? Education anywhere, at any time. මේ වගේ අවස්ථා කියන්න පුළුවන්. Learning management කියන්න පුළුවන්. ඊට පස්සේ higher education for everyone. ඒකෙදි යොදා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ආයෙ ගත්තොත් තවත් sector එකක් කියන්න. agriculture, agriculture උදාහරණ කියන්න. agriculture එකෙත් ගොඩාක් තියෙනවා. meteorological devices, Meteorological devices. Then automated insect control devices, yes, automated insect control. Drip irrigation. automatic weed remover, වතුර සැපයීම, automatic weed remover, seedlings planter. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ මොකක්ද මේ කෘෂිකර්මාන්තේ. හරි. එතකොට සිංහල ආයේ මොනවද ගොවිතැන් මේ කාලගුණ මිනුම් යන්ත්‍ර, ස්වයංක්‍රීය කුරුමිනි පාලන යන්ත්‍ර, වගාබිම් තත්ත්ව මනින යන්ත්‍ර, ස්වයංක්‍රීය ජල සැපයීම, ස්වයංක්‍රීය වල්පැල ඉවත් කිරීම, මේ වගේ රොබෝ තාක්ෂණයෙන් තඟ සිටුවීම, රොබෝ තාක්ෂණයෙන් අසුන නෙලීම, හරිතාගාර මේ වගේ ගොඩාක් අනු කොටස් තියෙනවා. ඉතින් ඒවා කීපයක් ලියන්න ඕනේ. සෙක්ටර් එකයි අනු කොටස් ටිකයි. ඒතකොට සත්ව ගොවිපළ සඳහා තියෙනවා. ඉතින් ওই වගේ කර්මාන්ත හා ව්‍යාපාර සඳහා තියෙනවා. ඊ රාජ්‍ය තියෙනවා. ඉතින් මේ වයින් ඔයාලා කැමති එකක් අරගෙන ඒවට වැඩිදුර විස්තර ලියන්න තමයි තියෙන්නේ. රයිට් තුන්වෙනි එකට යමු. මූලික පරිගණක පරම්පරා පහ සඳහන් කර ඒ සඳහා භාවිතා කරන ලබන ප්‍රධාන දෘඩාංග තාක්ෂණ ලැයිස්තුගත කරන්න. List down the 5 computer generations and the hardware technologies used in them. Right, Sanduni. Anjana. Diniti. Sachini. පළමු පරම්පරාව රික්තනල සිදුරුපත්, දෙවන පරම්පරාව ට්‍රාන්සිස්ටර්, තුන්වන පරම්පරාව අනුකලිත පරිපත, හතරවන පරම්පරාව LSIC VLSIC, පස්වන පරම්පරාව ULSIC. Very good. පළමු පරම්පරාවේ රික්තනල කපාට. රික්තනලයටම තමයි කපාටේ කියන්නේ. Vacuum tube or valve. Second generation transistors.
තුන්වෙනි පරම්පරාව වෙනකොට ට්‍රාන්සිස්ටරේ තවත් ගොඩාක් එකට දාලා හැදුවා මොකද්ද? ඒකාබද්ධ පරිපථය IC එක. හතරවෙනි පරම්පරාවට එනකොට මේ IC එක තවත් කුඩා කෙරුවා. කුඩා කරලා විශාල වැකුම් රික්ත නල එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් මේ මයික්‍රෝන ගොඩාක් මේක ඇතුලේ ගබඩා කරනවා. ඒක අපි LSIC VLSIC විදිහට හඳුන්වනවා. මහා පරිමාණයේ ඒකාබද්ධ පරිපථය. ඊට පස්සේ පස්වෙනි පරම්පරාවකට අල්ට්‍රා මිනියචරයිසේෂන්. හරි. තාම කුඩා වුණා. හරි. එතකොට ඒක අපි කියනවා ULSIC ultra large scale integrated circuits කියලා කියනවා පස්වෙනි පරම්පරාවට එනකොට. එතකොට ආන්ගේ ටික වලට ලැයිස්තුගත කරන්න ලියන්න පුළුවන්. ඒක අපි දන්නවා. දන්න දේවල් තමයි මේ දැන් මෙතනදී විධිමත් විදිහට වලට ඉදිරිපත් කරන්න තියෙන්නේ. right ඊළඟ එක. සපය ඇති වචන භාවිතා කර හිස්තැන් පුරවන්න. හරි. කියන්න බලන්න. Fill in the blanks using the words following terms. ආදාන උපාංග මගින් ආදානය කරනු ලබන මොනවාද? දත්ත සහ උපදේශ. දත්ත සහ උපදේශ. Input devices are used to enter data and instructions. ඊට පස්සේ මුලින්ම ගමන් කරනු ලබන්නේ primary memory. ඒ කියන්නේ ප්‍රාථමික මතකයට තමයි මුලින්ම ගමන් කරනු ලබන්නේ. විසින් සකස් කරනු ලබන ලබන්නේ ප්‍රාථමික මතකයේ. ඉන්පසු මෙම දත්ත සකස් කිරීම සඳහා මධ්‍ය සැකසුම් ඒකකයට වෙත යොමු වේ. විසින් සකස් කරනු ලබන දත්ත සහ උපදේශ. එතනම තමයි. ඒත් මධ්‍ය සැකසුම් ඒකකේ නේද? මධ්‍ය සැකසුම් ඒකකයේ විසින් සකස් කරනු ලබන දත්ත සහ උපදේශ ලෙස නැවත ප්‍රාථමික මතකය වෙත යොමු කරනු ලබයි. මොනවා ලෙසද? තොරතුරු ලෙස. එහෙනම් input devices are used to enter data and instructions. Then this input data first go to the primary memory and is processed by the processor CPU. Thereafter, the processed data is again sent to primary memory as information. English as information. Thereafter, the processed data is sent again to the primary memory as information. You can understand it. Right, let's move to number 5. ද්විතීක ආචයන උපාංග ප්‍රධාන ආකාර තුනකට වර්ගීකරණය කළ හැකි මේ ආකාර තුන සඳහා උදාහරණ බැගින් සඳහන් කරන්න. Secondary storage devices are categorized into 3 types. Write down an example for each type. චුම්බක මාධ්‍ය උපක්‍රම. Magnetic media devices. මොකක්ද උදාහරණය? Magnetic media වලට. Hard disk. Hard disk. දෘಢ තැටිය. Another one? Floppy disk. Floppy disk. Very good. නම්‍ය තැටිය. Magnetic tape. Magnetic tape. චුම්බක පටි. චුම්බක මාධ්‍යම. Gas disk, SID disk වගේ ඒවත් භාවිත කරන්න පුළුවන්. ඒවා චුම්බක මාධ්‍ය ගණයට වැටෙනවා. It has a ප්‍රකාශ මාධ්‍ය, optical media devices. CD, DVD, Blu-ray. Yes, CD, DVD, Blu-ray. සංයුක්ත තැටි, සංඛ්‍යාංක බහුවිධ තැටි සහ Blu-ray තැටි.
මේවා භාවිතා කරන්න පුළුවන් ප්‍රකාශ මාධ්‍ය උපාංගවලට. ඝන තත්ත්වයේ උපක්‍රම. USB flash drive memory card. Yes, USB flash drive එක කියන්නේ සැනලිදාවකේ. සැනලිදාවකේ ඒ වගේම මතක chip. මතක card එක. memory chips. දැන් මේක තමයි උදාහරණයක් විදිහට අපිට ගන්න වෙන්නේ. ඊට පස්සේ දීලා තියෙනවා ගාණක් හදන්න අෂ්ටමීය සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න AD8. ඕක පහසුම ක්‍රමය මොකද? What is the easiest method as to get that hexa as a octal number? What is the method that you follow? The easiest method? It is given this way. AD8 given. That is in hexa, base hexa. එතකොට මේක A means 10, D means කීයද? 13. Then you have to get this in binary format. In binary format. In binary format. This one 1010. D means 1101. Is it okay? 8 12 13. Yes. Here you get 8 0. No, sorry. 1000. Right. Then you write it again 101011011000. Then from right to left, you have it this way as 3 binary digits, right? Here you write this is 0, this is 3, this is also 3, this is 5. That is in base 8. That is in base 8. Then you again write it 5330 in base 8. So this is the answer. This is the answer in the case of the sixth one. Right. Can I get one? You can easily do it. Right. Let's move to the next one. පරිගණකයේ භාවිතා කළ BCD, EBCDIC, ASCII සහ Unicode යන කේත ක්‍රමවල භාවිතා කළ බිටු ගණන අදාළ කේත ක්‍රමයේ සමග ලියා දක්වන්න. List down the number of bits used in BCD, EBCDIC, ASCII and Unicode encoding systems. Right, කියන්න බලන්න, who can tell me? BCD 4 bits, EBCDIC 8 bits, ASCII 7 bits, Unicode 16 bits. Yes, very good. BCD 4 bits. BCD වල bits 4යි. In EBCDIC you use 8 bits, right? 2 to the power of 8. Then in ASCII you use 7-bit ASCII. 7-bit ASCII we call that. So there are 7 bits, 2 to the power of 7. And in Unicode 16 bits, 2 to the power of 16. Right? එතකොට තමයි මේවා තමයි coding systems 4. මේවායි bits ගන්න අහනවා, bits 4යි, 7යි, 8යි, 16යි. BCD වල නිර්මාණය කරන්න පුළුවන් අනුලක්ෂණ ගණන අහනවා. What is the answer for that? දෙකේ හතරෙනි බලය අනුලක්ෂණ ගණන 16යි. 16යි. There are 16 bit patterns out of BCD characters. එතකොට එතනින් 10ක් වළංගුයි 10ක් වළංගු නැති ඒවා කියන 10 are valid and 6 are invalid කියලා කියනවා. එතකොට අපි ASCII ගත්තාම there are how many characters? You can create 128 characters. 128 characters. In EBCDIC you can create 256. දෙසියපනස්සය. In EBCDIC you can create, not in EBCDIC, Unicode you can create how many? Key characters නිර්මාණය කරන්න පුළුවන්ද? 65536. 65536. ඔය හැම encoding system එකම රඳවන්න පුළුවන් අඩුම සංඛ්‍යාව බිඳුව. වැඩිම සංඛ්‍යාව වෙනස් වෙනවා. වැඩිම සංඛ්‍යාව වෙනස් වෙනවා. හරි.
ඒක අනුලක්ෂණ ගණනට වඩා එකක් අඩුවෙන්. හරි? ඒ කියන්නේ BCD වල රඳවන්න පුළුවන් වැඩිම අගය 15. BCD වල 15. ASCII වල 127. EBCDIC වල 255. Unicode වල 65535. එකක් අඩුවෙන් තමයි එන්නේ බිඳුවක් ගන්න නිසා. right. බිඳුවක් ගන්න නිසා නෙමෙයි ඒක බිඳුවක් ගන්න නිසා තමයි මේ characters ගන්න උපරිම එන්නේ. right ඊළඟ එක. Write down the output Z as the boolean expression for the following circuit. මේ circuit එකේ output එක ලියන්න. ලියන්න බලන්න output එක. මෙතන දීලා තියෙනවා NAND gate එකක්. මෙතන ඊට සාපේක්ෂව NOT gate එකක් එනවා. මෙතන එනවා OR gate එකක්. This one moves into this one and this one runs into this one. Right here you get two inputs and this one runs into the NOT gate. Here you have X, Y. So up here you get X and Y full bar. Then here you get Y bar. Here you get X and Y full bar or Y bar. Is it correct? Did you get this? You can write the same X and Y full bar or Y bar. At the exam you will get that. So this is what you get. This is what you get. Okay, තමයි ඔයාලට ලියන්න වෙන්නේ විභාගෙදී. Right, okay. Right, ඊළඟට එන්න 9 වෙනි එක. 9 වෙනි එක කෙරුවද? කෙරුවානේ. 9 වෙනි එක කොහොමද සුළු කරන්නේ කියන්න බලන්න. උත්තරේ කීයද ආවේ මෙත්නේ? 16. Right, let's evaluate this. When you evaluate this according to the Bodmer's theory, this has to be evaluated first. 5 plus 8 by 2 means 4 times 2 plus 5 minus 2. Then this have to be evaluated. 5 plus 4 times 2 means again you get 8 plus 5 minus 2. Then you have to evaluate this one. That will move up to 13 plus 5 minus 2. Then this one. 13, 18 minus 2. And finally you get 16 as the answer. 16 as the answer. Onno එක තමයි evaluation එක. Right, according to Bodmer's theory. That you have to know. Right, there you get 16 as the answer. There's nothing in that. Right. Write down 2 advantages of cloud computing. Cloud computing වල advantages දෙකක් ලියන්න. කියන්න බලන්න. Two advantages of cloud computing. There are not only 2, there are many advantages, but they ask you for only 2 advantages. Right, කියන්න බලන්න සංදීප ඉන්නවද සංදීප? දිල්ෂාන් විනිති සචිනි පරිගණකයේ වදම් සැකසීමේ මුද්දුකාංගයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය නොවේ. ඒ සඳහා පරිගණකයේ මතකයේ ඉඩක් වෙන් කිරීමට සිදු නොවේ. හරි. පරිගණකයේ වදන් සැකසුම් කියලා මේ විශේෂ කරන්න එපා. පරිගණකය තුල අපිට මෘදුකාංග ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට පරිගණකයේ තුල යන ඉඩාවකාශ අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ආයි Internet provides facilities to save your document. අන්තර්ජාලය හරහා ඔයාට ඒ පහසුකම සැපේනවා. ඔයාගේ දේවල් තැන්පත් කරගන්න. ඒතර ඔයාට ඊමේල් එකක් හා සම්බන්ධ වුණාම 15 GB වගේ හම්බ වෙනවා. ඒකේ ඔයාට පුළුවන් ඔයාගේ මේ සියලු දේ තැන්පත් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඊට අමතරව
අන්තර්ජාලයේ තියෙන ඔයා භාවිතා කරන මෘදුකාංග ක්ලවුඩ් එක හරහා ඔක්කොම යාවත් කාලීන වෙලා තියෙනවා. ඒක ඔයා භාවිතා කරන්නේ up to date. හරියටම යාවත් කාලීන මෘදුකාංග තමයි භාවිතා කරන්නේ. ඊට පස්සේ ඔයාලට සල්ලි දීලා වෛරස් කාඩ් එකක් කරන් මේවා ප්‍රොටෙක්ට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා ක්ලවුඩ් එකේ well protected in the cloud. Well protected in the cloud. මේ වගේ වාසි විශාල ප්‍රමාණයක් දෙනවාට මුදල් ගෙවලා මේ මෘදුකාංග ගැනීමේ අවකාශය නැති වෙනවා. මේ වගේ වාසි ගොඩාක් දෙනවා cloud computing යටතේ. right අපි එමු දෙවෙනි එකට second one පහත දැක්වෙන එක්තරා පරිගණක විවෘත කරන ලද පද්ධතිවල right මේක කියවලා බාන්න ප්‍රශ්න වලට දෙන්න විනාඩි 5ක් විතර දෙන්න. උත්තර ගන්න බාන්න ටක් ගාලා
හරි නේද? ඉවරයි නේද මුලාරා? Yes, sir. Right, okay. පළවෙනි එක කියනවා write down the data processing speed of the above mentioned central processing unit and name the three components of the processor. කවුරුහරි උත්තර දෙන්න බලන්න. මුලාරා processor එකේ speed එක කීයද? 2.1 gigahertz. 2.13 gigahertz. 2.13 gigahertz. What are the three parts that you have in the processor? processor එක ඇතුලේ අඩංගු වෙන කොටස් තුන මොනවද? Intel Core CPU. Again, Sachini? Anuja? processor එක ඇතුලේ කොටස් තුන පැහැදිලිව කියන්න. දිල්ෂාන් අංජන කතා කරන්නේ නැහැ මේක. සචිනි කියන්න. ALU, CU, registers. arithmetic logic unit එක තියෙනවා. ගණිත හා තාර්කිකකරණ ඒකකයේ තියෙනවා. CU එක තියෙනවා control unit එක පාලන ඒකකය. ඊට අමතරව තියෙනවා register ආරාව. හරි? register memory එක. මෙන්න මේ කොටස් තුනෙන් තමයි processor එක සමන්විත වෙන්නේ right. දෙවෙනි එක why is random access memory used in data processing? අරගටකේ දත්ත සැකසීමේ ක්‍රියාවලියේදී සසම්භාව්‍ය පිවිසුම් මතකය මගින් ඉටු කරන කාර්යය මොකක්ද? මොකද්ද මේ සසම්භාව්‍ය පිවිසුම් මතකය මගින් ඉටු කරන කාර්යය මේ data processing එකේදී? මොකද්ද කරන්නේ? RAM එකෙන් කරන කාර්යය දත්ත සැකසීමේදී. The RAM stores both raw data and processed data in the process of processing data. The RAM stores both raw data and processed data. ඒ කියන්නේ දත්ත සකස් කිරීමට පෙර අමුදත්ත රඳවා තබා ගැනීම සහ සකස් කර පසු සැකසූ දත්ත රඳවා තබා ගැනීමේ කාර්යය කරන්නේ මේ RAM එක මගින්. හරි? RAM එක මගින්. ඒ කියන්නේ RAM එක තමයි සකස් කරන්න අවශ්‍ය දත්ත දෙන්නේ. RAM එකෙන් කෑෂ් එකට ගිහින් කෑෂ් එක තමයි මේ processor එකට දෙන්නේ. හරි. processor එක වැඩ කරන අතරේ දත්ත රඳවා තබා ගන්න රෙජිස්ටර් ආරාව. ඔකට තමයි සිද්ධ වෙන්නේ. ඊළඟ එක පහත දැක්වෙන මතක ධාරිතාවෙන් අඩුම ධාරිතාවය සිට වැඩිම ධාරිතාවය දක්වා පෙළගස්වන්න. List down the following storages in ascending order according to the capacity. Ascending order. හරි. ධාරිතාවය අඩුම ධාරිතාවයේ සිට. කියන්න බලන්න. Hard disk, random access memory, cache memory, register memory. ඉතින් අහන්නේ මේකේ මොකක්ද අහන්නේ? පහත දැක්වෙන මතක ධාරිතා අඩුම ධාරිතාවයේ සිට වැඩිම ධාරිතාවය දක්වා වේගය නෙමෙයි අහන්නේ. අඩුම ධාරිතාවයේ සිට වැඩිම ධාරිතාව. අඩුම ධාරිතාවයේ ඉස්සෙල්ලා පෙළගස්සන්න ඕන. මොකක්ද අඩුම ධාරිතාවය? register. රෙජිස්ටර් මතකය. රෙජිස්ටර් මෙමරි තමයි අඩුම කිලෝබයිට් වලින් තියෙන්නේ රෙජිස්ටර් මතකය. මොකද ඔක ගොඩාක් මිල වැඩි. ඒ නිසා අඩුම කිලෝබයිට් වලින් තමයි ඔක තියෙන්නේ. හරි? රෙජිස්ටර් මතකය තමයි ඉස්සෙල්ලා එන්නේ.
ඊට පස්සේ එන්නේ cache memory, cache memory. Second one is the register ආරාව. No, cache memory සංචිත මතකය. ඒකේ තියෙන්නේ මෙගාබයිට් වලින්. ඒකේ මෙගාබයිට් වලින් බොහෝ දුරට 8 මෙගාබයිට් ඉක්මවන්නෙත් නැහැ. 3 4 වගේ යනකොට නවතිනවා. මෙගාබයිට්. ඊට පස්සේ random access memory, yes, random access memory. හරි random access memory 8 GB 16 GB 32 64 ඒ වගේ එන්නේ. Then hard disk terabyte වලින් අද එනවා. petabyte hard disk එත් එනවා. හරි. එතකොට ධාරිතාවේ අඩු එකේ ඉඳලා වැඩි එකට. වේගයේ වැඩි එකේ ඉඳලා අඩු එකට ආපුවමත් උතනදී උත්තර වලට දෙන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. හරි. ඊළඟට අපි යමු B කොටස නේද? පරිගණක ජාලකරණය මගින් සැලසෙන වාසි දෙකක් ලියන්න. Write two advantages in computer networking. Computer networking වල තියෙන advantages දෙකක්. කියන්න බලන්න. දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීම. Sharing of data and information. Sharing of data and information. එක වාසියක් නේ අපිට දත්ත තොරතුරු හුවමාරු කර ගැනීමේ හැකියාව තියෙනවා. සම්පත් පොදුවේ භාවිතා කිරීමේ හැකියාව. නේද? ability to use resources, ability to share resources. එක printerයක් network එකක තියෙනවා ඔක්කොටම එකකින් වැඩ ගන්න පුළුවන්. එක scanner එකක් network එකක තියෙනවා ඔක්කොටම එකකින් වැඩ ගන්න පුළුවන්. network කරලා නැත්තම් බෑ. ආයේ අඩු ඉඩක දත්ත තැන්පත් කිරීම. less storage space. ඒ කියන්නේ network කරලා තියෙනකොට ප්‍රධාන machine එකේ විතරයි දත්ත අපි ගබඩා කරන්නේ. අනික එකකවත් දත්ත ගබඩා කරන්නේ නැහැ. network කරලා නැත්තම් හැම පරිගණකයකටම දත්ත දාන්න වෙනවා විශාල ඉඩ ප්‍රමාණයක් ඒක සඳහා වැය වෙනවා. ඊට පස්සේ මධ්‍යගත පාලනයක් තියෙනවා network එක ඇතුළේ. ability to control central software. හරි. මෘදුකාංග මධ්‍යගතව පාලනය කිරීමේ හැකියාව තියෙනවා network එක ඇතුළේ. ඕනෑම තැනක ඕනෑම වෙලාවක සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ability to connect anywhere anytime. ability to connect anywhere anytime. ආයි දත්තවල ආරක්ෂාව තියෙනවා. security of data. security of data. මේ වගේ ඒවා ඕනතරම් ලියන්න පුළුවන්. ඊට පස්සේ පරිගණක ජාලකරණය කිරීම සඳහා යොදාගෙන උපාංග දෙකක් නම් කරන්න. එයින් ඉටිකරන කාර්යය කෙටියෙන් පැහැදිලි කරන්න ආරයි. Two components used in networking. කියන්න බාන network වල භාවිතා කරන උපාංග කීපයක් මට කවිදු අපි ඉගෙන ගත්තා ජාලකරණ අතුරු මූණත් කාඩ් පත network interface card එක භාවිතා කරනවා. network interface card එක භාවිතා කරනවා. හරි. ඒකෙන් කරන කාර්යය මොකද්ද? ඒකේ තියෙනවා ඔයාලා දන්නවා network interface card එකේ තියෙනවා RJ45 port එක තියෙනවා. ඒකෙන් අපි මොකද කරන්නේ? පරිගණක ජාලයකට සම්බන්ධ කරන්න භාවිතා කරනවා. හරි. ඊට පස්සේ ස්විච් එක හබ් එක අපිට ගන්න පුළුවන්. ස්විච් එක එහෙම නැත්නම් නාභිය. මේකෙන් කරන කාර්යය මොකද්ද? ස්විච් එකෙන් හබ් එකෙන් කරන්නේ මොකද්ද? පරිගණක ගණනාවක් එකට ජාලගත කරගන්න තමයි භාවිතා කරන්නේ. Switch or hub is used to build a connection between two or more computers. Two or more computers. To connect two or more computers, we use a switch or hub. හරි. ඊට පස්සේ Wi-Fi adapter එක භාවිතා කරන්න පුළුවන්. To create a network, wired or wireless. අපිට රැහන් රහිත හෝ රැහන් සහිත ජාලයක් බිහි කරගන්න තමයි අපි Wi-Fi adapter එක Wi-Fi router එක භාවිතා කරන්නේ. හරි ගෙදර වල ගෙදර තියෙනවා Wi-Fi adapter එක. ඒකෙන් තමයි ජාලය ගෙදර හැදිලා තියෙන්නේ. ඊට පස්සේ router එක ආයත් සංනිවේදන උපක්‍රමයක්. router එකෙන් මොකද කරන්නේ? මොකද්ද ප්‍රධාන කාර්යය?
රවුටර් එක තමයි ජාල ගණනාවක් එකට සම්බන්ධ කරන්න භාවිතා කරන්නේ. ජාල ගණනාවක්. A router is used to build a connection between two or more networks. Two or more networks. ඔය වගේ modem එක ගන්න පුළුවන්, firewall ගන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. ඒකට ඒවයි කාර්යය සැකෙමින් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ. right අවසාන එක පරිගණක ජාලවලට අනවසරෙන් පිවිසෙන්නන් හඳුන්වන නම කුමක්ද? What is the name used to identify users who enter a network without permission? කියන්න බලන්න. hackers කවුද? hackers hackers ලා නේද? hackers ලා. hackers කියලා හඳුන්වනවා මේ network වලට අනවසරෙන් ප්‍රවිෂ්ඨ වෙන පුජ්‍යලෝ. තනි කම්පියුටර් එකට යාලට එන්න බෑ. සාමාන්‍ය පුජ්‍යලෙට පරිගණකයට අනින්ගේ පරිගණකයකට එන්න පුළුවන් මේ network කෙරුවට පස්සේ. network කෙරුවට පස්සේ. එන එකත් හොඳට මතක තියාගන්න. ওই ටිකට උත්තර වලට පැහැදිලිව දෙන්න පුළුවන් වෙන්න ඕනේ. right අපි තුන්වෙනි එකත් කරමු. තුන්වෙනි එකත් ටිකක් කල්පනාවෙන් කරන්න ඕන එකක් බලන්න කරන්න ඉමේට. තුන්වෙනි එක. පහත දැක්වෙන්නේ ගොඩනැගිල්ලක් ඇතුළත ගිනි නිවීමේ පරිගණකගත තොරතුරු පද්ධතියක තාර්කික පරිපථයකි. මෙහි ගිනි නිවීමේ පද්ධතියේ ප්‍රධාන සංවේදක තුනක් අනුව ක්‍රියාත්මක වනු ලැබේ. අද සංවේදකනේ භාවිතා වෙන්නේ. මෙතන සංවේදක තුනක් තියෙනවා මේ ගිනි නිවන පද්ධතියේ ගොඩනැගිල්ලේ. ඒ සංවේදක එකක් දුම. X කියන්නේ දුම. ගිනි දැල්ල Y. උණුසුම Z. හරි? ඔව් ඔය තුන. දුම, ගිනි දැල්ල, උණුසුම. සංවේද සක්‍රිය හෝ අක්‍රිය අවස්ථාවේ පැවතිය හැකිය. සක්‍රිය අවස්ථාව 1. මේවා මොකක් හරි දුම දානවා නම් 1 වෙනවා එතන. ඒ කියන්නේ ගිනි දළු තියෙනවා නම් 1 වෙනවා. රස්නයක් අපිට දැනෙනවා නම් 1 වෙනවා. ලෙසද අක්‍රිය අවස්ථා බිඳුව. එහෙනම් දුම් වෙන්නේ නැත්නම් රස්නයක් එන්නේ නැත්නම් ගිනි දළුත් නැත්නම් තුනම බිඳුවයි. ලෙසල්කන ගොඩනැගිල්ල තුල ගින්නක් හටගනු ඇතැයි සැක කරනු ලබන්නේ මෙම සංවේදක තුනෙන් අවම කරමින් දෙකක්වත් සක්‍රිය වූ සංවේදී වූ විටය. දෙකක් සක්‍රිය වුණොත් ඔවුන් පණිවිඩයක් එනවා දෙකක් හෝ තුනක්. දෙකක් හෝ තුනක්. හරි. හරි. එතකොට ඒකට අවශ්‍ය ඔයාලෙන් අහනවා ඊළඟ ගේට්ටුව මොකක්ද කියලා. මේන ගේට්ටු මොනවද කියලා අහනවා. ඉහත දැක්වෙන පරිපථයේ A සහ B ස්ථාන සඳහා යෙදිය යුතු මූලික ద్వාර නම් කරන්න. A B වල තියෙන මූලික ద్వාර. ගන්න බලන්න ඔයාලා හිතන එක ටිකක් චෙක් කරලා බලන්න. What are two logic gates to fill A and B in the above circuit?
කියන්න බලන්න ඒකට මොකක්ද දෙන්නේ? මත්සර ඒකට මොකක්ද දෙන්නේ? met me Diniti Sachini ඒකට and gate එකක් කියනවා සචිනි. ඒකට and gate එකක්. B එකට organ O gate එකක්. මෙහෙම තමයි කියන්නේ. එතකොට මෙතන මේ තියෙන්නේ x කියන්නේ මොකද්ද? දුමනේ. x කියන්නේ smoke. මේක මොකද්ද? flame ගිනිදළු. මෙතන තියෙන්නේ heat එක. heat එක. එතකොට මේවා මොකක් හරි දෙකක් එක වුණොත් මොකද වෙන්නේ? මේක දැනෙන්න ඕන. එහෙනම් xy x එක වෙනවා y එක වෙනවා මෙතෙන්ට එක එනවා. එහෙනම් ඒක මෙහෙන් ගියා නම් මෙතන අනිවාර්යෙන් එක වෙනවා. හරි. ඊට පස්සේ මේ තුනම එක වුණා කියන්නේ මේ ඔක්කොගෙම එක එක එනවා. ඒත් ගැටලුවක් නැහැ. ඒත් ගැටලුවක් නැහැ. ඒත් මෙතන එක වෙනවා. හරි. මෙතන මේක බිඳුව වුණොත් මේකිනුත් බිඳුව මේකෙන් මේ දෙකෙන් එක එක යන්නේ. හරි. ඒතර කොහොම හරි ක්‍රමයකට මෙතන මේ මොකක් හරි එකක් එක වුණොත් මේ මොකක් හරි තුනෙන් එකක් එක වුණොත් අනිවාර්යෙන් මේ පැත්ත එක වෙනවා. හරි. මේ තුනම එක වුණත් මේ පැත්ත එක වෙනවා. මේ තුනෙන් දෙකක් එක වුණත් මේ පැත්තේ එක වෙනවා. හරි. ඒකයි දැන් මේකේ සිද්ධිය සිද්ධ වෙන්න ඕනේ. ඉහත පරිපථය සඳහා තාර්කික සමීකරණය ගොඩනගන්න. සමීකරණය මොකක්ද දෙන්න ඕනේ? x and y මෙතෙන්ට එන්නේ z and x එන්නේ මෙතෙන්ට එන්නේ y and z ඔය ටික නෙන්නේ y and z ඔය තුන එන්නේ. එතකොට මෙතෙන්ට එන්නේ මොකද්ද? x and y or z and x or y and z ඕනනම් මේව වරහන් තුල දාන්න පුළුවන්. දැන් මේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි තාර්කික ප්‍රකාශය එන්නේ. හරි. ඊට පස්සේ කියන්නේ ආ කොටස A B O A මෙම සමීකරණය සඳහා සත්‍යතාවක ගොඩනගන්න. දැන් මේ උඩ සමීකරණය නෙමෙයි සත්‍යතාවක වහන්නේ. මේක ඇහුවොත් මේකෙත් ඔයාලට සත්‍යතාවක හඳින්න පුළුවන් වෙන්න ඕනේ. මේකේ සත්‍යතාවක මොකද්ද? අපි එක් කරමු ඈ. ළඟට කවන්නේ ටික. මේකේ සත්‍යතාවක ගත්තොත් කොහොමද එන්න ඕනේ කියන්න බලන්න. x y කියලා දෙකයි තියෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ වට ලේසියෙන් xy ගත්තා. ඒකට හතරයි කොටස්. So I said ඉසර් තියෙනනේ sorry. ඉසර් තියෙනවා. ලේසි නෑ නේද? චුට්ටක් කරලා පෙන්නන්නම් ඔයාලට මේක අවබෝධ කරගන්න සත්‍යතාවයක් කරලා තියෙන්නේ මේවා. හරි. එහෙනම් මොකක්ද දෙන්න ඕනේ මෙතන? Let us take this color 0 0 0 0 0 1 0 1 0 0 1 1 1 0 0 1 0 1 1 1 0 1 1 1 මේ අවස්ථාව ටිකනේ. එහෙනම් පළවෙනි එක ගන්න අපි අවස්ථාව මොකද්ද? x and y. කොහොම අවස්ථාවක් ගන්නවා. ඊට පස්සේ z and x ඊළඟ අවස්ථාව ගන්නවා. ඊට පස්සේ ගන්නවා y and z. ඔය අවස්ථා තුන. මේ අවස්ථා තුන ගන්නවා. ගන්නකොට මොකක්ද දෙන්නේ? x and y. නේද? x and y 0
ඒක අපි වෙන පාඩක් ගමු. මොකක්ද දෙන්නේ කියන්න බලන්න කට්ටිය. 0 0 0 0 0 0 1 1 x and y එක. z and x එක. z and x කියන්නේ මේ දෙපැත්ත දෙන්න. එතෙන්ට 0 0 0 0 0 1 0 1 එන්නේ. මොකද දෙකම එක වුණොත් විතරයි එන්නේ and එකේ. yz කියන්නේ මේ දෙන්න. 0 0 0 1 0 1 නේ. එතෙන්ට 0 නේද? 0 1. ඔය ඔන්න. ඔය ටික තමයි එන්නේ. ඊට පස්සේ අන්තිමට ගන්න ඕන මොකද්ද? මෙතනින් මේ ටික එකතු මේ තුන් දෙනා ඕ කරන්න ඕන. මේ තුන් දෙනා ඕ කරන්න. එතකොට ඒක මේක. මේකනේ. x and y o z and x o y and z. මේ මොකක් හරි එක තියෙනවා එක වෙනවා. මේ අවස්ථාවේ ලාම් එක යනවා. මේ අවස්ථාව යනවා. මේ අවස්ථාව යනවා. මේ අවස්ථාව යනවා. තුනම එක වුණත් යනවා. තුනම එක වුණත් යනවා. හරි. එතකොට මේ අවස්ථාව ටික තමයි මේක හදන්න ටික මේ සත්‍යතාව ගොතම ඔයාලා නිර්මාණය කරන්න ඕනේ. හරි. ඔකෙච්චර ගැටලුවක් කරගන්න එපා. ඔක මම කෙරුවේ මොකද ඔයාලට නැවත බලන්න පුළුවන් මේක වීඩියෝ එක දෙන්නට පස්සේ. රයිට් අපි ඊළඟට යමු. මොකද්ද කියන්නේ ඊට A B O A යන සමීකරණය සඳහා සත්‍යතාව ගොඩනගන්න. ටක් ගාලා කරන්න බලන්න එක 1 2 දෙවෙනි එක කියනවා A සහ B ආදාන සඳහා ලැබෙන ආදානයන් එකක් හෝ සියල්ල සත්‍ය වූ විට ප්‍රතිදානයේ සත්‍යව තැබීම සඳහා යොදාගත හැකි එක තාර්කික ద్వාරය නම් කරන්න. හරි. කරන්න බලන්න ටක් ගාලා ඒක. සත්‍යතාවගුව හදන්න. මොනවද අපි ගන්නේ ආදාන? A B. ආදාන දෙකනේ තියෙන්නේ. ආදාන දෙකයි නම් මෙහෙම අපිට ඕන වෙන්නේ 4නේ. 1 2 3 4යි. එහෙනම් 0 0 0 1 1 0 1 1 කියන එක. ඊට පස්සේ අපිට ගන්න වෙනවා ඊට පස්සේ මොකක්ද ගන්න වෙන්නේ? A and B ඉස්සෙල්ලා එන්න ඕනේ. A and B ඉස්සෙල්ලා එන්න ඕනේ. B O A ගන්න බෑ කවදාවත්. එහෙනම් 0 and 0 0 0 and 1 0 1 and 0 0 1 and 1 1. ඊට පස්සේ අපි ගන්නවා A and B ගත්තනේ එයා A එක නැවතත් O කරනවා. ඒ කියන්නේ B මෙයත් එක්ක B මෙයා හප්පනවා. ඕරින්. එහෙනම් මොකද 0 O 0 0 0 O 0 0 1 O 0 1 1 O 1 1. මෙන්න මේක තමයි එන්නේ. මේක තමයි එන්නේ. ඕක තමයි සත්‍යතාවග වේකේ. ඊට පස්සේ අහනවා ඒකෙදිම A සහ B ආදාන සඳහා ලැබෙන ආදානයන් එකක් හෝ සියල්ල සත්‍ය වූ විට ප්‍රතිදානය අසත්‍ය තැබීම සඳහා යොදාගත හැකි තාර්කික ద్వාරය නම් කරන්න. මොකද්ද? එකක් හෝ සියල්ලම සත්‍ය වූ විට A සහ B ආදාන සඳහා ලැබෙන ආදානයන්. What is the logic gate which provides a false output when one or all inputs for A and B to be true?
output එක false වෙන්න ඕනේ. ඒ කියන්නේ input එක එකක් හරි එක වුණා. output එක බිඳුව වෙන්න ඕනේ. මොකද්ද ගන්න අපි? අපි දන්නවා මෙතන තියෙනවා අපි AB දෙක ගත්තාම මේකේ අපිට ගන්න පුළුවන් මොනවද? 0 0 0 1 1 0 1 1 ගන්න පුළුවන්. හරි. එතකොට මේකේ අපි O gate එක ගමු. ඊට පස්සේ අපි ගමු AND gate එක ගමු. ඊට පස්සේ ගමු NO gate එක ගමු. ඊට පස්සේ ගමුකෝ NAND gate එක මේ වයින් එකක් නෙවෙන්න ඕනේ අනිවාර්යයෙන්. එහෙනම් මෙතන O එකේ ඉන්නේ 0 1 1 1 ඉන්නේ. AND එකේ ඉන්නේ 0 0 0 1. NO එකේ ඉන්නේ 1 0 0 0. AND එකේ ඉන්නේ 1 1 1 0. ඔය ටිකනේ ඉන්නේ. ඔය ටිකනේ ඉන්නේ. ඔය ටිකෙන් කෝකද මෙතෙන්ට එන්නේ කියන්න බලන්න මට දැන්. AB ආදාන සඳහා ලැබෙන ආදාන එකක් හෝ සියල්ලම සත්‍ය වූ විට ප්‍රතිදානය අසත්‍යව තැබීමට No. no එක ගන්න වෙන්නේ නේද? ගන්න වෙන්නේ බේම් මේක. සර් ඒ ප්‍රශ්නේ අනිත් පැත්ත තියෙන ඉංග්‍රීසි මීඩියම් එකේ. What is the logic gate which provides a false output? ලැබෙන ආදායම් එකක් හෝ දැන් අසත්‍ය තැබීම. හරිනේ. What is the logic gate which provides a false output when one or all inputs for A and B to be true? A සහ B ආදාන සඳහා ලැබෙන ආදානයන් හෝ එකක් හෝ සියල්ල සත්‍ය වූ විට. හරි නේද? හරියට කියනවනේ. හරි. ඒතර no එකේ මේ දෙකම ආදානයන් අසත්‍යයි. ඒකට එක වෙනවා. අසත්‍යයි. එකක් හරි වුණාම අසත්‍යව තැබෙන්න ඕනේ. ප්‍රතිදානය අසත්‍යයි නෙමෙයි. මේකේ එකක් සත්‍යයි ප්‍රතිදාන අසත්‍යයි. මෙතන එකක් සත්‍යයි ප්‍රතිදානය අසත්‍යයි. මෙතන දෙකම සත්‍යයි ප්‍රතිදානය අසත්‍යයි. දෙකම අසත්‍යයි නම් ප්‍රතිදානය සත්‍ය වෙනවා. ඒතර බේම් මේක තමයි. ඒතර බේම් මේව එකක් ඇඳලා තමයි ඔයාලට ඒක තේරුම් ගන්න වෙන්නේ. හරි. ඒතර අද දවසේ ටික අවසන් කරනවා. අද දෙකෙන් පංගුවක් විතර තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. මම link එක දාන්න YouTube link එක නැවත ඔයාලා බලන්න. ඊට පස්සේ ඊළඟ දවසේ අපි PowerPoint එකයි database එකයි ඉතා ඉක්මනින් කරන්න බලාපොරොත්තු වෙනවා next Sunday. එහෙනම් සියලු දෙනා ඉදාට සම්බන්ධ වෙන්න. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.